Right, because of this conversational form, the whole story could be nicely dramatized. So the story is not boring or monotonous. Monkey monotonous can ekakari bhave කියන එක. ඒ වෙනුවට enormous amusement එකක් දෙනවා අපිට. දැවැන්ත වින්දනයක් ලබා දෙන්න, තෘප්තියක් ලබා දෙන්න enormous කියන්නේ දැවැන්ත කියන එක. දැවැන්ත තෘප්තියක් ලබා දෙන්න කතා කරුවාට පුළුවන් වෙනවා. එනක පොයින්ට් එක ඔතන තියෙන පොයින්ට් එකක් පුතේ භාවිතා කරන වාක්‍ය the writer uses short sentences and more spoken form. ඒක වැදගත් ඒගොල්ලන්ට. තව ටෙක්නික් එකක් මේක. මේක අයිති වෙන ඩික්ෂන් කියන එක. ඩික්ෂන් කියන්නේ බස්වහාර. බස්වහාර ගැන කතා කරනකොට එයා පාවිච්චි කරන සමහර වාක්‍ය කෙටි වාක්‍ය. ඒ වගේම ස්පෝකන් ස්ටයිල් එක. කතික භාෂාව පාවිච්චි කරනවා. We go to the last page, then page number 33. It is quite evident that in dialogues, Devastula, the writer breaks the sentence into two parts. Koda Devastula, උදේට බලන්න point එක. කතුවරයා දෙබසක තියෙන වචන ටික කොටස් දෙකට කඩනවා. It is also a prominent feature of this language. ඒක ඉරිගා ගන්න පුතේ අර වාක්‍ය දෙකට කඩන එක. වන්නේ උදාහරණය. My roses are white as the foam of the sea. ඒක තමයි සරල වාක්‍යය. මගේ මල් සුදු පාටයි හරියට උදේ පෙන වගේ. මෙයා මොකද කරන්නේ? My roses are white කියලා බ්‍රේක් කරනවා වාක්‍යය. It answered as white as the foam of the sea. ඒක බලාපොරොත්තුවක් තමයි whiteness කියන එක මතු කරලා පෙන්නන්න. අනේ බලාපොරොත්තුව තමයි rhythm එක ගන්න. දැන් නිකම්ම බලන්න කතා කරලා බලන්න මේක. My roses are white as the foam of the sea. It answered. මම කියමු පළවෙනි විදිය. My roses are white. It answered as white as the foam of the sea. ඒකේ rhythm බව වැඩි. නේ? අර සමහර වචන මතු වෙනවා ලස්සනට ගීතවත් ආකාරයට මතු කරනවා. On the other hand, අනික අතින් ගත්තොත් the writer does survey the normal order of words in a sentence so that the language has been given extra value. තව පොයින්ට් එකක් වැදගත් වෙයි ඉරිගහ ගමු වන්නම්. වාක්‍යයක තියෙන්න ඕනේ සාමාන්‍ය රටාවක් තියෙනවානේ. වචන භාවිත කරන word order එකක් තියෙනවා. අපි ඉංග්‍රීසි වලට ඉගෙන ගන්නවා මේක word order කියන එක. ව්‍යාකරණානුකූල නිවැරදි වාක්‍යයක හරි විදියට වචන පෙළ ගස්සන්න ඕනේ. මෙයා මේක කඩනවා. එයා normal word order එක break කරනවා. In the center of the grass plot was standing a beautiful red rose. සාමාන්‍ය නීතිය තමයි subject එකකින් වාක්‍ය පටන් ගන්න ඕනේ. මේ කතා කරන කවුරු ගැනද? Beautiful red rose ගැන කතා කරන්නේ. මේ වාක්‍ය කරන්න කියවෙන්නේ කොහොමද? A beautiful red rose tree was standing in the center of the grass plot. ඕක තමයි ව්‍යාකරණානුකූල හරි වාක්‍ය. මෙයා ඕක අනිත් පැත්ත ගහනවානේ. In the center of the grass plot was standing a beautiful red rose tree. හරිනේ තේරුණාද ඔයාලට ඔයගලන්ට? ඒක ඒ අයිතිය තියෙන්නේ කවියෙකුට. කවියෙකුට විතරයි ඔය භාෂාවේ භාෂා රීති කඩන්න අවස්ථාව දෙන්නේ. නවකතා කරුවාට ඒක දෙන්න අවස්ථාව අඩුයි. කෙටි කතා කරුවාට අඩුයි. හැබැයි මොහු ඒක භාවිත කරනවා. Actually, this sentence should come as මං කිව්ව කතාව තියෙන දැක්කද? පේනවනේ. A beautiful කතාව තියෙනවනේ. The writer has given a rhythmic style to the sentence in order to promote its poetic value. මේ තුලින් මතුවෙන්නේ රිද්මයානුකූල රටාව කියන එක. ඊළඟ ටෙක්නික් එක සමහර අවස්ථාවලදී කතුවරයා භාවිතා කරන මොනොලොග් ෆෝම් එක මම මේ ගැන කතා කරා. කතා කරනකොට මොනොලොග් ෆෝම් එක ඉරිගහ ගමු ඔයගොල්ලෝ. තමන්ටම කතා කර ගැනීම. ඩයලොග් නෙවෙයි මොනොලොග් ෆෝම් එක. So that the story becomes more live. අනික නාට්‍යයක් වගේ නේ නාට්‍යයක ස්ටේජ් එක උඩට නළුවෙක් ඇවිල්ලා තමන්ටම කතා කරගන්න අවස්ථාවක් නේ.
මම උදාහරණයක් තියෙනවානේ ස්ටුඩන්ට් කතා කරනවා ඔහුටම කතා කර ගන්නවා ඔහුගේ ආදරය ගැන කතා කරනවා ඊට අමතරව තව ටෙක්නික් එකක් තියෙනවා adjectives ඔයගොල්ලෝ අහලා ඇති මීට කලින් වචනයක් epithets කියලා නේද අපි ඉගෙනගෙන තියෙනවා කවියක epithets තියෙනවා epithet එකක් ගන්න නම් බොහොම ගැඹුරු අර්ථයක් සහිත වෙන්න ඕනේ අපි මේක නව කතාවකට කෙටි කතාවකට යනකොට අපි සරලව කියන adjectives කියන එක epithet value එක තියෙන poetic වලදී poems වලදී මෙතන adjectives මෙයා පාවිච්චි කරනවා අපි වගේ කරන්න ඕනි ගොඩාක් adjectives repeat කරනවා comparative form එකේදී අපි කලින් කතා කරා මේක The precious emeralds, amber throne, delicate flush, gay dresses, crystal moon, real jewels. මෙයා භාවිත කරන nouns සහ adjectives. The Nightingale and the Rose is an interesting story which offers enormous reading satisfaction. ඉතින් ගහගන්න එකට. ඒ ටෙක්නික් එකක් නෙවෙයි. ඒ වුණාට මේ වචනේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඉබහට උත්තරය ලියනකොට enormous reading satisfaction කියවීමේ තෘප්තිය දැවැන්ත කියවීම තෘප්තියක් පාඨකයාට ලබා දෙන කතාවක් මේක. අපි වින්ද මේ කතාව. ශෝකාන්තය තමයි අවසානයේ ශෝකාන්තය. ඒ වුණාට චරිත නයිටින්ගේල්ගේ චරිතය හදවත ස්පර්ශ කරන චරිතයක්. ඒ අතරතුරේදී ඔස්කා වයිල් අපිට පණිවිඩයක් දෙනවා මේ කතාව තුළ. ඒ මැසේජ් එක කියලා කියන්නේ නැත්නම් තීම් එක කියලා කියන්නේ ටෙක්නික් පාර්ට් එකක්. ටිකල් තියාගන්න මැසේජ් එක නැත්නම් මොරාල් එක, තීම් එක අපි කතා කරන්න ඕන ටෙක්නික් පාර්ට් එකේ. පරපතල තේමාවක් කතා කරනවා. ළමයා යෞවනයෙක් බොහොම ලේසියෙන් ආදරය කරනවා සුන්දරත්වයට. ඔහු පෙන්නනවා ඔහුගේ කැමැත්ත අර ගෑන් ළමයා වෙතට යන්න. ඔහු සීන දකිනවා කොහොමද ඇයට ආදරය කරන්න කියන එක. ඔහු ආදරයෙන් උමුතු වෙලා ඔහුගේ අධ්‍යාපනය අමතක කරනවා. ඔහු අවතක්සේරු කරනවා what he has already studied. ඔහු දැනට ඉගෙනගත්ත දේ පව අවතක්සේරු කරලා කියනවානේ. ඔහුගේ රුචිකත්වයට මුල් තැන දෙනවා. මේ මොරාල් එක තමයි ඩිසයර් කියන රුචිකත්වය කියන එක නේද? underestimates අවතක්සේරු කරනවා. priority මූලිකත්වය. උඩ ගැනීම තියනවානේ. But at the end of the tragedy මේ ශෝකාන්තයේ අවසානයේදී ඔහු අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. සත්‍ය අවබෝධ කරගන්නවා. මම මේ තරම් කාලයක් අන්ධ ආදරේ පස්සේ ගියේ මගේ වැරද්ද මට වැරදුනා නේ. ඔහු නැවතත් ඔහුගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්න තමයි උත්සාහ කරන්නේ. ආදරේ කොයිතරම් මෝඩ දෙයක්ද කියලා ඔහු තර්ක කරනවා අපෝ. මම යනවා ෆිලොසොෆි ඉගෙන ගන්න. මෙටාෆිසික්ස් ඉගෙන ගන්න කියලා කියන්නේ. As the theme of the story, does not it teach the reader a moral? Moral එකක් අපිට දෙන්නේ නැද්ද කියලා අපෙන් අහනවා. So that is all about the technique part. Technique part එක ඔච්චරයි. If you have any questions, you can ask forward. I think nearly 12 or 13 techniques හම්බුණානේ. 12-13ක් වගේ හම්බෙන්න ඇති. එතකොට විභාගෙදී අපිට එන ප්‍රශ්නයක් discuss or analyze the short story giving the priority to techniques. නැත්නම් technique analysis එකක් අනුව කතාව කියන්න කියන එක. එතන මේ ටික මෙහෙම ලියලා බෑනේ. මොකද මේ ටික මෙහෙම ලිව්වා කියලා කියන්නේ කතාව මොකද්ද කියලා දන්නේ නැහැ අපි. එතන මේ අපි උත්තර ලියන බලමු. when you are writing an answer අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? කතුවරයාගෙන පුංචි ප්‍රවිෂ්ඨයකින් අපි උත්තරේ පටන් ගන්නෙ. කතුවරයාගෙන හඳුන්වීමක් කරලා අපි කතාවට පුංචි ප්‍රවේශයක් කරගෙන කතාවේ මොකක්ද උනේ කියලා කියනවා. කතාවේ මොකක්ද උනේ කියලා කියන ගමම්ම එතන මතුවෙච්ච ටෙක්නික්ස් අපි කතා කරන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලාම කොල්ල කතා කර ඉන්නවා. ඒ මොකද්ද? මොනොලොග් ෆෝම් එක. අනිත් දින ටෙක්නික් එක මොනොලොග් ෆෝම්. ඌ මොකද කතා කරන්නේ? කෙල්ලගෙන හීන දැක ඉන්නේ. ඒක මොකද්ද? අපි කතා කරා ඉමේජරි එකක් නේ. අන්න වගේ මෙතන
කතාව යද්දිම තමයි මේ ටෙක්නික්ස් ටික මතු කරන්න අවශ්‍යතාවය තියෙන්නේ නේ. right. අපිට තව කරුණු දෙකක් විතර කතා කරන්න තියෙන්නේ කැරක්ටරයිසේෂන් එක. මම මට වේගයෙන් ගමන් කරනවා මොකද විභාගෙට දෙවන්ත ලෙස අහන්නේ නැහනේ මේ කැරක්ටර් එක ගැන සාකච්ඡා කරන්න කියන එක පොදුවේ තමයි කතා කරන්නේ. දැන් කතාව දන්න හින්දා ඔයගොල්ලන්ට ගොඩක් චරිතය අවබෝධ වෙලා තියෙන්නේ. ඒ හින්දා page number 34 කියලා තියපල්ලා. Right. So here we are trying to discuss about some characters, especially the student, most probably the Nightingale and the professor's daughter and the tree. Kasa wage දේවල් අපි කතා කරනවා. So you know that there were some other characters. අපි තිබුණා රෝස ගහ තිබුණානේ. රෝස ගහේ සහෝදරයෝ දෙන්නෙක් හිටියා. තව ඊට අමතරව සතු ටිකක් හිටියා මෙතන. ඒගොල්ලෝ යම් දායකත්වයක් දුන්නා අපේ කතාව හදාගන්න. බලමු මෙතන තියෙන හඳුන්වා දීම. Usually the characters in a traditional fairy story are mythical. සම්ප්‍රදායික සුරංගනා කතාව ගත්තම ඒකේ හම්බුන චරිත මිත්‍යා. මිතිකල් කියන්නේ විශ්වාස කරන්න බැරි මිත්‍යා චරිත. අර සින්ඩරෙල්ලා එකේ ආපු ගොඩ්මද වගේ නේද? කොහොමද වට්ටක් ගෙඩියක් කෝච් එකක් කරන්නේ? කොහොමද මීයෝ පෝනිස්ලා කරන්නේ? අශ්වය කරන්නේ? ඒක මිතිකල්. Beyond the limits of credibility. Credibility කියලා කියන්නේ විශ්වාසවන්තභාවය කියන එකනේ. යථාර්ථය කියන එක, රියැලිටි කියන එක. එහෙම වෙන්න පුළුවන්ද කියන ගැටලුව අපිට තියෙනවා. We often read about gods and goddesses. අපි නිරන්තරයෙන් කතා කරලා තියෙනවා, කියලා තියෙනවා දෙවියෝ, දේවතාවියෝ ගැන. සුරංගනාවෝ, සුරදූතියෝ, සුරදූතිකාවෝ, monsters ලා ඉන්නෝනේ. රාක්ෂයෝ ඉන්නත් ඉන්නෝනේ. Very often, බොහොම නිරන්තරයෙන් things are personified and humanized. කතා කරාම එක. They involve in performing miracles. උන්ට පුළුවන් miracles. මොකද miracle එකක් කියන්නේ? ආශ්චර්යයක්. කරන්න බැරි දෙයක් උන්ට කරන්න පුළුවන්. මාර දේවල් කරන්න පුළුවන් උන්ට. හරියට නිකන් අර Batman, Spider-Man, miracles නේ. නමුත් දේවල් කරන්නේ ඒගොල්ලෝ. That we cannot believe in. දැන් චුට්ටක් ඔයගොල්ලෝ ඇනලයිස් කරලා බලන්න නයිටින්ගේල්ගේ චරිතය කියන එක. නයිටින්ගේල් ක්‍රෝස ගහේ කට්ටක් උඩට පපුව තියන්න හිතන එක රියලිස්ටික් නෑනේ. ඌ කරන්නේ නැති වැඩක් නේ ඒක නේ. හැබැයි කට්ට හදවතේ යැනෙනකොට ලේ ගිහිල්ලා කිරිල්ලිය මැරෙන එක. ඒක රියලිස්ටික් නේ. යථාර්ථවාදී නේ. ලේ ගියා මැරෙනවා. දැන් යථාර්ථය තියෙනවා. හැබැයි අරුණ්ට මොකද වෙන්නේ? උන් 10 15 පාරක් පොළවේ ගහුවොත් එම් මැරෙන්නේ නේ. අර ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එකේ වැටෙනවා 10 පාරක් විතර වැටෙනවා ඩෝන් වල වැටෙනවා. ආයෙ මැරෙනවා ආයෙ නැගිටිනවා. ඔය කාටුන් හදලා තියෙන ගොඩක් කාට ඇමරිකන් ප්‍රොඩක්ෂන් එකක් නේ ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එක. ඒතර ඔබ දැකලා ඇති කාටුන් බොහෝ කාටුන් වල මතු කරන්නේ ප්‍රචණ්ඩත්වය කියන එක නේ. කාටුන් බලන්නේ ළමයි. ළමා මාසෙට තමයි කාටුන් එක පෙන්වන්නේ. හොඳට බලන්න 99%ක් 95ක් විතර කාටුන් වල ප්‍රචණ්ඩත්වය එක්ක මරනවා. එක්ක ගහනවා නේ. එක්ක බනිනවා නේ. කක් හරි අලු ගුත්තේරු වැඩක් කරනවා. එක්ක හොරු ඉන්නේ. වගේ දෙයක් තමයි තියෙන්නේ. ආයෙත් කේස් එකක් තමයි මෙරි නැගිටිනවා නේ. ටොම් ඇන්ඩ් ජෙරික හොඳටම බලන්නකෝ මරනවා නැගිටිනවා. මරනවා නැගිටිනවා. අපිට පුරුදු කරේ මොකද්ද? උඹලා අඟින්න කට ගහපන්. උට ගැහුවට කමක් නැහැ ඌ නැගිටී ආපහු කියන්නේ එක. මරපන් ආව නැගිටී කියලා කියන්නේ. ඒ වගේ නෙගටිව් චින්තනයක් දුන්න දෙයක් තමයි සමහර කාටුන්ස් අපි දකින. right. Most characters in the story බොහෝ චරිත මේ කතාවේ අපිට හම්බ වෙනවා නයිටින්ගේල් සහ රෝස් කියන එකේ හම්බ වෙන මිනිස්සු නෙවෙයි. not humans but agents of nature. සබාදහමේ නියෝජිතයෝ මේගොල්ලෝ. නයිටින්ගේල් කියන්නේ singing bird කෙනෙක්. ඒ හැරුණකොට අපිට ඉන්න ලිසාන්, බටර්ෆ්ලයි, ඩේසි, ඔක්ට්‍රී ඉන්නවා. අපි අනිකුත් චරිත. ළමයා සහ ඔහුගේ ආදරය, ප්‍රොෆෙසර්ගේ දුව තමයි මානවීය වෙන්නේ.
කොහොම හරි සත්තු කුරුල්ලෝ රෝස ගහ ඩේසි මල් මේ හැමදේම ඕග්ගහ මේ හැමදේම එකතු වෙලා ඒගොල්ලෝ පර්සනිෆයි වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ සජීවමානව දායක වෙනවා අපේ කතාව ඉස්සරහට ගෙනියන්න. කොහොම හරි student and the nightingale can be taken as a central characters. ඔන්න වැදගත් ඔයගොල්ලන්ට ඕක. central characters වෙන්නේ මධ්‍ය චරිත දෙක වෙන්නේ ළමයා සහ nightingale කියන එක. කොල්ලා මුල ඉඳලම කතා කරන්නේ කෙල්ල ගැනනේ. මේ සිද්ධිය ඔක්කොම වෙන්නේ කෙල්ල ආරම්භය. කෙල්ල වටේ තමයි කරකෙන්නේ. හැබැයි කෙල්ල සෙන්ට්‍රල් කැරක්ටර් එකක් වෙන්නේ නැහැ. කෙල්ල මතුවෙන්නේ අවසාන අවස්ථාව මතුවෙන්නේ. නේ? කතාව ගෙත්තම් වෙන්නේ කොල්ලාගේ සහ නයිටින්ගේල්ගේ කතාව තුල. එතකොට ඔයගොල්ලෝ පළවෙනි ඡේද තුන කියව ගන්න මීට වනමනා තියෙන්නේ කියලා. වැදගත් කාරණාවක් આવොත් පිරිකහනවා චරිතය හඳුන්වා ගැනීමට. මම එදාත් කිව්ව ඔයගොල්ලන්ට චරිතයක් කියනකොට චරිතයක පෙනුම තියෙන්න ඕනි, හැඩරුව කියන එක. චරිතයක් හිතන පතන විදිය තියෙන්න ඕනි. චරිතයක අන්තර් සම්බන්ධතාවය තියෙන්න ඕනි. ඔහුට සම්බන්ධ කවුද කියන එක, ඔහුගේ පසුබිම කියන එක. මෙන්න මේවා අපි හිතන්න ඕන. ඔහුගේ ඉමෝෂන්ස් මොනවාද? හැඟීම් මොනවාද? අපි හිතන්න ඕන. ඔහුට මෙටාෆිසික්ස්, ෆිලොසොෆි ඉගෙන ගන්න පුළුවන්. තරුණයෙක්, ටීනේජර් කෙනෙක්. ෆෙමිනයින් බියුටි එකට ෆැසිනේට් වෙලා කාන්තා සුන්දරත්වයට ආකර්ෂණය වෙච්ච යෞවනෙක් මෙයා. ෆෙමිනයින් බියුටි, කාන්තා සුන්දරත්වය කියන එක. ෆෙමිනයින් කියන්නේ ස්ත්‍රී කියන එක. ඉතින් කොල්ලෙක් කෙල්ලෙකුට ආකර්ෂණය වෙන එක ස්වභාවිකයි. ඒක නෙමෙයි කියන්නේ ඒක මනෝවිද්‍යාත්මක ලක්ෂණයක්, ට්‍රේට් එකක්. අද සත්ව වර්ගයා තුල ඕනෑම සත්ව වර්ගයක් තුල විරුද්ධ ලිංගික ආකර්ෂණය තියෙනවා. ඒක මානවයට විතරක් නෙවෙයි මේ ලෝකයේ ඕනෑම සත්ව වර්ගයකට තියෙන දෙයක්. ඉතින් මේ කතාව ගෙත්තම් වෙන්නේ ආදරය වටේ. මේ කතාව ගොත්තම් කරලා තියෙන්නේ ආදරය කියන තේමාව වටේ. ඔයගොල්ලෝ කියව ගන්න පුතේ ඉස්සරහට මේ ටිකට යමුද? තරුණ ආදරය ගැන කතා කරනවා. ශිෂ්‍යයා පෙළෙන්නේ මේ තරුණ ආදරය කියන එකෙන්. පියර් ෆීමේල්ස් කියලා කියන්නේ සමකාලීන කාන්තාව. තමන්ගේ බැචා ඒ වගේ එකට ඉගෙන ගන්න යහළුවා හෝ යෙහෙළිය. පියර් ෆීමේල්ස්. පියර් ලව්ස්. ඒ සමකාලීන ආදරය කියන එක කතාව තුල ලස්සනට පෙන්නලා තියෙනවානේ. එයා ආදරය කරන්නේ එයාගේ පොප්ස් එක දුවට. ඒතර දෙන්නගේ වයස් පරතරය ගොඩක් ලොකු වෙන්න බෑ සමකාලීන ආදරයක් ඒක. ඒකට ළමයා කියන විදියට එයා පිරිමි එක්කෙනා කියන විදියට ගෑනු ළමයා කැමැත්තෙන් ඉන්නවා ආදරය දෙන්න. ඒතර අර නිකන් ආදරය කියන එක විකුණන්න පුළුවන් භාණ්ඩයක් වගේ නේද? එහෙමනේ දැනෙන්නේ අපිට මෙතන. අතුරුස මලක් ඉල්ලුවොත් දෙනවනේ ආදරය කියන එක. එහෙම පුළුවන් ද ආදරය දෙන්න නේ? මලක් දුන්නම ආදරයක් ඇති වෙනවද කියලා නේ කතා කරන්නේ. ඔය රෝස මල කියන එක හරි පුදුම සංකල්පයක් බටහිර කරණය තුළ ඉස්සර කාලේ ඉඳලම රෝස මල භාවිතා කරනවා ආදරේ සංකේතයක්. නෘත්‍යකනේ ආදර සංකේතය කියන එකනේ. ඒක ඇත්තටම වාණිජවාදී. ඒක මිනිස්සු ප්‍රොමෝට් කරපු දෙයක්. මේ බොහෝ කතාවල බොහෝ පැරණි සාහිත්‍ය කතාවල පවා අපි දකිනවා රෝස මලක් දෙනවා මිනිස්සු. ඉතින් මිනිස්සු මේක බිස්නස් එකක් වශයෙන් පාවිච්චි කරනවා නේ. ආදරය කරනවා රෝස මලක් දෙන්න ඕනේ කියලා රෝස මල කලබ වල හදලා කඩවල විකුණනවා. වැලන්ටයින් දවසේ හැම දෙනවා මිනිස්සු. ඔය වගේ හෙන්නට මේක මාකට් කරනවා, බිස්නස් කරනවා. ඒක තමයි කතුවරයා මේ හින් කරන්නේ. මැටීරියලිසම් කියලා. භෞතිකවාදය කියලා කියන්නේ ඒක මේ. දකින්න ඔය 1950 ගණන් වල 60 ගණන් වල යුරෝපය තුල ඇමරිකාව තුල ඇමරිකාවේ නව සංස්කෘතිය තුල කෙල්ල බලන්න යනවා නම් රතු මාස රෝස මල අරගෙන යන්න ඕනේ කියන සාමාන්‍ය සම්ප්‍රදාය නේ. මේක ඇත්තක් අපි කතා කරන්නේ. බොරුවක් නෙවෙයි. නටන්න යනවා නම් කෙල්ලට මලක් ගිහින් දෙන්න. ඉක්මනට කරන්නේ මලක් දීලා. නැත්තම් බෑ. කෙල්ල එන්නේ නැහැ.
ආදරේ තරම් පහද්ද විකිරෙනවද කියලා අපිට නොකිය මේ කියන්න අතුවරනේ. කොට මල් තිබෙන්නේ නැහැ නේ මේවර නේද? කතාවේ මුල් අවස්ථාවේ අපි දකින්නේ මූ මහා බූට් එකක් ආපු අවුල් වියවුල්තාවයට පත්වෙච්ච නේ මහා මුස්පේන්තු චරිතයක් කියලා පේන්නේ නේද? අඬන පිස්සු යකෙක් කියලා තමයි පේන්නේ මේක නේ. දැන් ඉස්සරහට තව පොඩ්ඩක් අපිට යමු. මම අඩුවෙන් කතා කරන්නේ ඔයගොල්ලෝ කියවන්න ඕනේ. mentally agitated කියලා කියන්නේ මානසික වියවුල්තාවය කියන එක. මානසික කලම්බණය කියන එක. confused වෙලා පැටලිලා හිටිය මිනිස්සයා. ඒකට අපි කතාවේ මුල දකින්න ඔහුගේ අධ්‍යාපන කටයුතු ඉග්නෝර් කර කර හිටියේ. ඒක ෆලෝ කරන්නේ නැහැ යා. ආදරේ මුල් වෙලා හිටිය මිනිස්සයාගේ. ඔහොම තමයි ඉතින් ආදරය කරන්න ගියාම නේද? ආදරය කරන්න ගියාම තරුණ හාදයෝ ආදර ලෝකයේ අතරමං වෙලා සීන ලෝකවල අතරමං වෙනවා. එතකොට ඉගෙන ගන්න කොහොමද කියලා හිතන්නේ නැහැ. ආදරය දිනු කරගන්නේ කොහොමද කියලා තමයි හිතන්නේ. ස්වීට් හાર્ට්ස් කියන්නේ ආදරවන්තයා හෝ ආදරවන්තිය. ඔවුන්ගේ ආදරය දිනාගන්නේ කොහොමද කියලා තමයි හිතන්නේ. මේ ළමයා වගේ චරිතයක්. මොන දෙක චරිතය හැදෙන විදිය. චරිතයේ බාහිර ස්වරූපය, චරිතයේ අභ්‍යන්තර ස්වරූපය අපි හදන විදිය. ඒකට හො දැනගෙන තියෙනවා මෙතන බෝල් එකක් තියෙනවා කියන ගෑල් ළමයා. මෙතන වැරද්දක් තියෙනවා. He comes to know that there will be a ball at the girls place නෙවෙයි. පැලස් එකේ නේද එතන. කපා ගන්න එක. Royal Palace නේ තිබුණේ රාජකීය මාලිගාවක් තිබුණේ. So now he is anxious to take part in it, so he dreams. Oh, 35. එතකොට මුල් අවස්ථාවේදී ඔහු තුල දකින්න ඔප්ටිමිසම් කියන එක. මේක වැදගත් ඔයගොල්ලන්ට මේ චරිතය තුල. මේකේ පොතේ ඔයගොල්ලන්ට වැදගත් කරුණු තියෙනවා නම් ඔයගොල්ලෝ මාක් කරගන්න. ඒ කියන්නේ චරිතයක මතුවෙන ලක්ෂණ ටික. optimistic nature towards the love. ආදරය වෙනුවෙන් ඔහු දක්වන සරල සුබවාදී ප්‍රවේශය. මේ අපි කතා කරන්නේ. ඒක අපි දකින්නේ කෙටි කතාවේ මුල් අවස්ථාවේ කොල්ලගේ චරිතය තුල. අතු රෝස මලක් තිබුණා මට කෙල්ලව ෂුවර් එකට හම්බ වෙනවා කියලා මුසින් ලෝකෙකන හිටියේ. ඒක උගේ කන්ෆිඩන්ට් එක. උගේ විශ්වාසය. කොට අපි ආයෙ දකින දෙයක් තමයි පැතටික් සිටුේෂන් එකක් තියෙනවා මෙතන. ෂෝකී අවස්ථාවක් තියෙනවා. කෙල්ල කියනවා එන්නම් කියලා නටන රතු රෝස මලක් දුන්නොත් මොන මලක් හොයාගන්න විදියක් නැහැ. නේ? අනිත් පැත්තෙන් බලන්නකෝ. ඉතින් මලක් කඩෙන් ගන්න පුළුවන් ගිහිල්ලා. ප්‍රශ්න නැහැ. ගෙදර මලක් තියෙන්න ඕනේ නෑ. කඩේ හොඳට මල් තියෙනවනේ. ඇයි ගන්න බැරි ගිහිල්ලා? ඒක සල්ලි නෑ. ඒක අතන ආයෙ තම ලොකු ගැටුමක් තියෙනවා දුප්පත්කමයි පොසත්කමයි කියන එක. අතුරස මලක් ගන්න සල්ලි නෑ මොනසෙ. නැත්තම් මලක් යට ගන්න තිබ්බා කියන එක. එතකොට මුල් අවස්ථාවේදී ඔහුගේ චරිතය රියලිස්ටික්. අපිට මේක බොරුයි කියලා කියන්න බෑ. ඔහොම තමයි කොල්ලෝ. ආදරය ඔහොම තමයි. ਉਹ හැසිරෙන්නේ සාමාන්‍ය මිනිහෙක් වගේ. සාමාන්‍ය තරුණයෙක් වගේ. ඒක වෙනසක් නැහැ. ඉතින් ශිෂ්‍යයා කියන චරිතය සුරංගනා කතාවක චරිතයක් වුණාට එයා සාමාන්‍ය මිනිහෙක්. ordinary one. exception එකක් නෙවෙයි. ඔහු වෙනස් පුද්ගලයෙක් නෙවෙයි කියන එක. හැබැයි ඔහු සැබෑ ආදරවන්තයෙක් කියලා සහතික කරන්නේ කවුද? කිරිල්ලි. අන්න වෙන්න ඉන්නවා පොරක් ඉන්නවා. ඌ රියල් ලවර් කෙනෙක්. ඌ දන්නවා ආදරය කරන මන් දැක හොඳම ආදරවන්තයා කියලා. කිරිල්ලි හිතන්නේ අර කියපු එක වචන දෙක තුනෙන්නේ නේ. කිරිල්ලි ප්‍රශ්නේ අහගන්නවා නේ. උදව් කරන්න උත්සාහ කරනවා කිරිල්ලි මෙතන නේ. එතකොට ඇය එතන ඉන්නේ සැබෑ ආදරය. කිරිල්ලිය සැබෑ ආදරවන්තියක් වෙනවා එතන නේ. ළමයා සැබෑ ආදරවන්තයෙක් කියලා දකිනවා. මමත් සැබෑ ආදරවන්තියෙක් කියන මත් පරිත්‍යාගයක් කරන්න ඕන කියලා පරිත්‍යාග කරන්නේ.
එතකොට මම කිව්වා චරිතයක් ගැන කතා කරනකොට චරිතය හා සම්බන්ධ අන්තර් සම්බන්ධ චරිත තියෙනවා කියන එක. අපි දකිනවා මෙතන ශිෂ්‍යයා හා සම්බන්ධ ප්‍රධානම අන්තර් සම්බන්ධී චරිතය තමයි ඉන්ටර්කනෙක්ටඩ් කැරක්ටර් එක තමයි කවුද? නයිටින්ගේල්. නයිටින්ගේල් මේ සියලුම පරිත්‍යාගයන් කරන්නේ ඔහු වෙනුවෙන්. මේ වචනේ however නේ however වෙන හරි වචනයක් මේක. HOWEVER. However, the student cannot understand what she plans to do. කොල්ලට තේරෙන්නේ නැහැ කිරිල්ලිය සැලසුම් කරන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒක යථාර්ථයනේ. අපිට කොහොමද තේරෙන්නේ නැහැ නේ සතු කතා කරන දේවල්. එහෙනම් දොස්තර හොඳින් වෙන්න ඕනේ නේද? ඒක තේරුම් ගන්න. He further laments over the matter that even if he goes to the ball, she will not come up to him because he cannot find a red rose for her. ඉතින් මේ චරිතය වැළපුම් සහගත චරිතයක් නේද? ආදරය වෙනුවෙන් වැළපෙන මෝඩ විසියට වැළපෙන චරිතයක් මේක. ඔය ඊළඟ චේන් තියෙනවා ඒකනේ. Who laments over his love. Lamenting කියන්නේ වැළපෙනවා. Silly manner. මෝඩ විදියට අඬන චරිතයක් නේ. කෙල්ල එකපාරක් රැව්වම කඳුළු පෙරාගෙන හොට්ටු පෙරාගෙන අඬන කොල්ලෙක් චරිතයක් මේ පෙන්නන්නේ. කටුස්සා සමනලයා දේසි මල කොහොමද දකින්නවනේ මේ කඩන විදිය හොටු පෙරාගෙන නේද? ඒක කතා කරනවානේ ඇයි මේක මේ වඩන්නේ මුට පිස්සුද විකාරයන්නේ මම මෙහෙම වඩන්න ඕනද කියලානේ. බලක් නැතුව වඩනවද ඔහොම කියලා නොසිනික් කරනවා නෝනි කරනවා. ඌ hina වෙනවා කොල්ලට. ඒ තරම් ඌ අඬනවා. සයන්ස්ට කියවමු. එතන තමයි කතාවක් තියෙනවා. He is presented as a representative of the ignorant society. Ignorant කියන්නේ ඉගෙන ගත්ත නැති වගේ අර්ථයක් කියන්නේ. කියන්නේ නූග සමාජයේ ලක්ෂණයක්. මේ බුද්ධිමත් සමාජය නෙවෙයි. අපි යනවා කොල්ලා කියන එක ඉගෙන ගන්න කොල්ලෙක් නෙවෙයි එක. කැම්පස් කොල්ලෙක් නේ. කැම්පස් කොල්ලා පව අඬනවා නේද ආදිරි ඉස්සරහ. ඒ පැත්තෙන් මෝඩයි. එක්තරා අවස්ථාවක අපි දකිනවා කොල්ල සමාජය ගැන කතා කරනවා නේ. සමාජයේ පොදු මතය ගැන ඔහු කතා කරනවා. pessimistic සර්ව අසුභවාදී භාවය. optimistic කියන්නේ සර්ව සුභවාදී භාවය. pessimism කියලා කියන්නේ අසුභවාදී චින්තනයක් තමයි ඔහුට සමාජය ගැන තියෙන්නේ. මෙයාත් හරියට ආටිස්ට් කෙනෙක් වගේ උන්ට හිතක් පපුවක් නැහැ නේ. ඌ මෙන්ටලි වැටලා ඉන්නේ. උන්ට හැමදේම පේන අනිත් පැත්තට පේන්නේ. උන පේන එකම හොඳ දේ තමයි මට කෙල්ල හම්බ වෙනවා මලක් ගිහින් දුන්නොත් එච්චරයි උගේ ඔප්ටිමිස්ටික් බව තිබුණේ. ඔහු මෙහෙම හිතන්නේ කුරුල්ලගේ ගීතය ඇහුවට පස්සේ. එතකොට ඔහුට හැකියාව තියෙනවා සබාදහමට සවන් දෙන්න. ඒක නොතේරෙන්න වෙන්නේ නැති. ඒක අපිට තේරෙන්නෙත් නැහැ. ඔහුට සවන් දීමේ හැකියාව තියෙනවා. ඒක අගය කිරීමේ හැකියාව තිබුණේ නැහැ නේද? අර මෝටත් ලස්සන තාලයක් තියෙනවා කියලා කියනවනේ. ඒක උගේ හඬ, කිරිල්ලියගේ හඬ. ඌට ඒක නැති කරගන්න බැහැනේ කියලා ඌ කියනවා. ඒක aesthetic identification එකක්. aesthetic value identification එකක්. සබාදහමේ තියෙන සාහිත්‍යමය වටිනාකම තේරුම් ගන්න මේ චරිතෙට පුළුවන්. හැබැයි ආදරෙන් අන්දයි. මල දකින්නකොට ජොලියෙන් විනා යනවනේ මිනිස්සයා නේද? අනේ මගේ සීන ඔක්කොම සැබෑ වුණා කියලා මලත් කඩාගෙන යනවනේ මිනිස්සයා නේද? අන්තිම බට් එක කොල්ලගේ. තර කෙල්ල හම්බුන ගමන් ඔහු කියනවනේ මාත් නටන්න දෙනවා කිව්ව නේද? පොරොන්දු මතක් කරනවනේ. තේතියන් ඉන්න පරක් හොඳේ. හැමදේම තේතියන් ඉඳලා කියනවා අන්න මං ඔයාලට රතුම රතු රෝසමල ගෙනාවා නේ. ඔයා ගහගන්න මේක ඔයාගේ හදවත ගාව.
මාතක නටමෝයා මට ආදරය කියලා කියනවනේ. මට දැනෙන්නේ ආදරය කියලා කියනවනේ. එන්න මේ අවස්ථාවේදී ඔහුගේ අවිහිංසක භාවය මතුවෙනවා අපිට නේ. කොයිතරම් අවිහිංසක ආදරවන්තයෙක්ද නේ. ඒ කොයිතරම් අවිහිංසක ආදර ඉල්ලීමක්ද කරන්නේ. ඉනසන්ස් කියන එක. ඔයගොල්ලෝ දැකපු දෙයක් තමයි something you can observe is the character is not always the same. චරිතයක් කියන එක හැමතිස්සෙම එක වගේ නෙවෙයි. with the flow of the story කතාවේ ගණනයත් එක්ක කතාවේ චරිතය වෙනස් වෙනවානේ. අපි ඒක දැකලා තියෙනවා. ජගන් හැමදාම පෙන්රොස් ස්වීට්ස් එක වගේ හිටියේ නේ. ඔහු තරුණ කාලේ එක විදියක්, වෙනස් විදියක්. ඒ මාලිගයේ වර්ධනයත් එක්ක අවුරුදු ගානක් යනකොට මේක කොච්චර වෙනස් වෙනවද නේ? චරිත වෙනස් වෙනවා. As the Nightingale defined him earlier, he is a true lover in the real sense of word. ඔසබේ ආදරවන්තයෙක් කියලා කියන්නේ අපි නෙවෙයි Nightingale නේ කියන්නේ. He in a very silly manner thinks that the red rose would make him the opportunity to win her love. ඒ මොඩියා මොකද හිතන්නේ? රෝස මලක් තිබ්බොත් කෙල්ලෙක් දිනා ගන්න පුළුවන් කියලා හිතන්නේ. ඇත්තටම මෙහෙම බෑ සබෑජෝක ජීවත් වෙන්න. නේ රසාවක් තියෙන්න ඕනේ. මේ හැම මංගුලම තියෙන්න ඕනේ, ගියක් දොරක් තියෙන්න ඕනේ. නේ හරියට ඇඳුමක් තියෙන්න ඕනේ. කෙල්ලක පෝෂණය කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒව නැතුව මූ හිතන රතු රෝස මලක් තිබ්බනම් ඔක්කොම ටික හරි. කෙල්ල හම්බ වෙනවා කියලා මූ හිතුවේ. ඒක උගේ සිලි නේචර් එක නේ. right ඔය ඉස්සරහට කියවන්න පොට්ටක්. හරි කෙල්ල බෑ කියනවනේ. කෙල්ල බෑ කියන හේතුව ඔයගොල්ලෝ දන්නවා. මුඩඳුමක්වත් නැහැ, බකස් නැහැ සපත්තු වල කියලා එහෙන නෝන්ඩිකුත් දානවනේ. බලපන් තෝගේ හැටි නා මෙතන කියලා කියනවනේ. ඒ අවස්ථාවේදී this proves that the students love is only an imagination. එතනින් අපි දැනගන්නේ අපි කලින් හිතන්නේ මොකද්ද? කලින් හිතන්නේ මොකද්ද? මල දුන්නා නම් මේ ආදරය හරි කියලා හිතන්නේ. මේ මහා පරිත්‍යාගය කරේ ඒ වෙනුවෙන් කිරිල්ලේ නේ. හැබැයි බලනකොට මූ හිතන් ඉන්නේ මායා ලෝකයකනේ. කෙල්ලගේ හිතේවත් තිබුණ නෑනේ මේක. එහෙම ආදරයක් කියන එක. ඇත්තටම ආදරයක් තිබ්බනම් මලක් කිල්ලන්නේ නැහැ නේ කෙල්ලෙක්. an imagination එකක්, illusion එකක්, මායාවක් illusion එකක් කියන්නේ. And he blindly lamented over it. However, the writer in the resolution of the plot takes the student to the proper place. අවසානයේදී කතාකරුවා ඒ චරිතය නියමිත ස්ථානගත කරනවා. Taking the character to the proper place. කොහෙද? ඔබ බලලා ඉගෙන ගන්න. මුස්ලිම් ඉගෙනගෙන ඉඳපන්කෝ. උඹට හරියන්නේ ඒක. උඹට ආදරේ කරන්න බෑ. හම්බෙන්නේ නැත්නම් ඉගෙනගෙන රස්සාවක් කරලා උඹ ඒක හොයාගන්න. ඒතර උඹට හම්බෙන්නේ. The writer lets him understand his folly. Folly කියන්නේ මෝඩකම කියන එක. ඔව් නැවතත් හරි මාවතට ගේනවා. ඒකට යම් අවබෝධයක් ඔබට හම්බෙන්න ලැබි ස්ටුඩන්ට් කියන චරිතය ගැන චංගම නයිටින්ගේල් එකට. So this is the character that touched the heart. හදවතට දැනෙන චරිතයනේ මේකට. ඒකට කිරිල්ලියක් නයිටින්ගේල් කෙනෙක් කියන සිගිම්බර්ඩ් කියලා තියෙනවා. ආදරයට සම්බන්ධයි, අහිංසාවට සම්බන්ධ රොමැන්ස් ප්‍රේමය. goodness එකේ virtue එකේ සංකේතය කියලා මම කිව්වා. ඔයගොල්ලෝ කියවගමු.
විශේෂ ලක්ෂ රෝල් එකක් මෙයා කරනවා ආදරය සංකේතවත් කරන ආදරය නියෝජනය කරන චරිතයක් මේක නයිටින්ගේ ඔහු තරුණයාගේ ආදරය වෙන ඇය තරුණයාගේ ආදරය වෙන වඳනවනේ කිරිල්ලිය නේ මේඩන් ලව් කියන්නේ පළමු ආදරය ප්‍රථම ප්‍රේමය තර මුලින්ම දකින්නේ මේ කිරිල්ලිය කොයිතරම්නම් සැබෑ ආදරය අගය කරන්න පුළුවන්ද කියන කිරිල්ලිය. අන්න ඒක යකි චරිත ලක්ෂණයක් නේ. කෙටි කතාවේ in the short story there was a conflict between the philosophy and love. ආදරය සහ දර්ශනය අතර තිබුණු ගැටුමක් දැක්කා. කිරිල්ලිය හැමතැනම ගත්තේ මොකද්ද? ආදරය පැත්ත. කිරිල්ලිය ගත්තේ ආදරය පැත්ත. ඇගේ ජීවිතය පරිත්‍යාග කරන්නේ ආදරය වෙනුවෙන්. ෆිලොසොෆික නෙවෙයි. ඉතින් නයිටින්ගේල්ගේ චරිතය බොහොම අර්ථයක් එකතු කරනවා සංවේදීභාවයක් අපේ ජීවිතයට එකතු කරනවා නේ. මේ කතාවට අපේ ජීවිතයට අපේ ජීවිත සංවේදීභාවයක් අර්ථයක් එකතු කරන්න පුළුවන් චරිතයක් තමයි කිරිල්ලිය කියලා කියන්නේ. ආදරය වෙනුවෙන් කොයිතරම් කට්ටිය මැරිලා ඇද්ද උනේ. ඇය ඉන්නේ හෝම් ඕක් ගහේ තමයි ඉන්නේ. ඒක තමයි එයාගේ ගෙදර. චරිතයක ලක්ෂණය බාහිර පරිසර චරිතයක. කොල්ල වැහෙනවා. ඒතර කිරිල්ලි දකින්නවා මෙන්න පොර ඉන්නවා. හරි මං කියව පොර මෙයා තමයි කියලා මුල් ජොලියේ නේ. ඇය සැබෑ ආදරය අගය කරනවා. At different occasions in the flow of the plot, she gives some definitions about love. ඇයට විවිධ වූ අර්ථ දැක්වීම් ආදරය වෙනුවෙන් තියෙනවා. කිරිලිට තියෙන්නේ. Love is better than life. ජීවිතේට වඩා ආදරය හොඳයි කියලා කියනවා නේද? ෆිලොසොෆි එකකට වඩා ආදරය හොඳයි කියලා කියනවනේ. කොහොම කතා කරනවනේ. All that I ask you in return is that you will be a true lover. ඔබ සැබෑ ආදරවන්තයෙක් වෙන්න ඕනේ. මේ ඇය ආදරය දකින විදිය. ඉතින් ඇය කරන්න හදන දේ ඇයගේ උත්සාහය ළමයා වෙනුවෙන් අන්ඩර්ටේක් කරනවා කියලා කියන්නේ ඇය යම් කටයුත්තක් බාර ගන්නවා, දරා ගන්නවා. ජීවිත පරිත්‍යාගයෙන් මලක් පූදින්නට. ඉතින් ඇය ගහෙන් ගහට යනවා. ඇය ගහෙන් ගහට ගියට ඇයට හම්බෙන ප්‍රතිචාර නෙගටිව් රෙස්පොන්ස් එකක් හම්බෙන්නේ නේද? එයාට තේරෙනවා බා නයිටින්ගේල් understood the secret of the student sorrow දුක තේරෙන චරිතයක් මේකනේ. මම තව පැත්තක් මතු කරනවානේ. අනිකාගේ වේදනාව empathy කියලා අපි කියන්නේ මේකනේ empatheticness ක්‍රියාගන්න පුතේ මොනවා empathy කියන එක EMPATHY empathetic කියලා කියන්නේ අනුන්ගේ දුක දැනෙනවා. ඒකට ඒ වගේ චරිතයක්. අනේ පව් මේ කොල්ලා මම අඬනවා නේද? මම මොකක් හරි දෙයක් කරන්න ඕනේ. empathetic behavior අපි කියන්නේ සහකම්පනතාවය කියන්නේ සහකම්පනයක්. උපුරා ගැනීමත් suddenly she appear spread her brown විතර තටු පිහිදලා ගිය විදිය නේද? word suddenly suggest immediacy she felt ඉක්මන් බව කියන්නේ. මම මොකද ඉක්මනට කරන්න ඕනේ? පව් මේ කොල්ලා. ඊට බෝල් එක තියෙනවා. කෙල්ලෝ හම්බෙන්න යන්න ඕනේ. දව්වක් කරන්න මම. සොරයා හරි කඩසරයි. කිරිලි හරි කඩසරයි. ඉක්මනට ක්‍රියා කරනවා. තව ලක්ෂණ චරිතවලනේ. මීඩියේටර් කෙනෙක්. අපිට මතක් වෙනවා